පින්වත් ස්වාමීන් වහන්සේ සමහර ආරණ්‍යවල බුද්ධ පූජාවට මස් මාළු පූජා කරනවා. ඒ පිළිබඳ දැනුවත් කරන්න. ඒයින් පවක් සිදු වෙනවා. මේවා ඉතින් දෙල්ල ගහලා යන වැඩ. මොකද හේතුව පින්වතුනි මේවා හරියට මේවට ඔව් කිව්වත් ඉවරයි නෑ කිව්වත් ඉවරයි. ඒකයි වෙලා තියෙන්නේ. මම ওই බුද්ධ පූජාව උඩ පොඩ්ඩක් පැත්තකට දාලා මම පවත්ත මාංශය විග්‍රහ කරලා දෙන්නම්. තථාගතයන් වහන්සේ පවත්ත මාංශය අඳුනනවා දාලා. පවත්ත මාංශය කියන එක අඳුනනවා දාලා. එහෙනම් දැන් කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ මස් මාංශ වැළඳුවේ නැහැ කියලා පින්වතුනි ඒක වැරදි. ඒක මේ පිරිසක් විසින් ගොඩනගාගත්ත දෘෂ්ටියක්. මම ඒකෙන් කියන්නේ බුද්ධ පූජාවට මස් මාංශ පූජා කරන්න කියලා නෙමෙයි. සත්තු මරණවට අපිත් කැමති නෑ. ඒ වගේම පින්වතුනි බුද්ධ වචනේ වෙනස් කරනවට ඊට වඩා කැමති නෑ. සත්තු මරුවක් කමන්නේ මට බුද්ධ වචනේ වෙනස් කරන්න එපා. ඔය ඒකම විනාශයක්නේ. බුද්ධ වචනේ වෙනස් වුණා කියලා කියන්නේ මහා විනාශයක්. මොකද බුද්ධ කියලා කියන්නේ පින්වතුනි the perfect one. හොඳම කෙනා. එහෙනම් ඒ උත්තරමයා කියපු වචනයක් වෙනස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මහා විනාශයක් නේද එහාට වෙන්නේ. මොකද එතනින් එහාට පිටුතුනි අනිත් අය හිතාගන්නේ මොකද්ද? මේ පර්ෆෙක්ට්ම පුද්ගලයා හොඳම පුද්ගලයා කියලා තියෙන්නේ මේකනේ. එහෙනම් මේකනේ අපි දැන් කරන්න ඕනේ. ඒක මහා දරුණුයි. ඒකයි තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක් වෙනස් කරනවා කියන එක පිටුතුනි මහා භයානක දෙයක්. උන්වහන්සේ දසමස් තහනමක් කරලා තියෙනවා. දැන් දසමස් තහනමක් උන්වහන්සේ කරලා තියෙනවා නම් පිටුතුනි මාංශ 10ක් නම් තහනම් කරලා තියෙනවා. ඒක තේරුම මොකක්ද? දැන් මම ඔබට කියනවා මෙහෙම. පංච ශික්ෂාවම බිඳින්න එපා. කියලා මම කියනවා. මම ආයෙ කියනවා. පාණාතිපාතාත් බිඳින්න එපා. දැන් ඔගේ තේරුමක් තියෙනවා. මම කිව්වා පන්සිල් කඩන්න එපා. ඒ කියන වෙලාව මම කියනවා පාණාතිපාතාත් කඩන්න එපා. දැන් ඔගේ තේරුමක් තියෙනවද කියන්නේ මේ දෙවෙනිට කියපු එකේ? ඉතින් පහම කඩන්න එපා කිව්වනම් ආයි එකක් කියනවද පිටුනේ මේක කඩන්න එපා කියලා. එහෙනම් මේ මස් මාංශ කන්න එපා කියලා තහනම් කරලා තිනවා තථාගතයන් වහන්සේ මස් 10ක් තහනම් කරනවා. දැන් ඔබට වැටහෙනවද එහෙනම් තථාගතයන් වහන්සේ මස් මාංශ තහනම් කරලා නැහැනේ කොහෙවත්. දසමස් තහනමක් කරලා තිනවා ඒක කරන්න එපා කියලා. මොකද ඒක විෂ්ණු වහන්සේගේ සෝසිතුදේසා. එහෙනම් හැබැයි උන්වහන්සේ බදාලේ පිටුතුනි පවත්ත මාංශේ කඩේ තියෙන කුකුල් මස් පවත්ත මාංශේට අයිති නෑ. මම මේකට උත්තරයක් නෙමෙයි දෙන්නේ. මේවට ඕනේ නෑ කිව්ව ගමන් බෙල්ල ගහලා යනවා. එහෙනම් මම ඒවට උත්තර දෙන්නේ නෑ. ඔබ හිතා ගන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ පවත්ත මාංශය. ඒ පවත්ත මාංශය කියන එක පින්වතුනි ඔබට යම් දවසක පවත්ත මාංශයකින් වික්ෂුන් වහන්සේලා උදෙසා දන් දෙන්න පුළුවන් නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. හේතුව පින්වතුනි ලේ අඩු වික්ෂුන් වහන්සේ නමකට ලේ වඩා ගැනීම උදෙසා පවත්ත මාංශය හරිම උපකාරී වෙනවා. මම මේ කියන්නේ පවත්ත මාංශය ගැන නැත්නම් අසත් පුරුෂයෝ පින්වතුනි පුළුවන් තරම් අපේ ඔළුවට කෙනෙහිකම් කරන්න එවිදින්න. මම නැවතත් කියනවා පවත්ත මාංශය නොදන්නා අය දැනගෙනයි කතා කරන්න ඕනේ මේ ගැන. පවත්ත මාංශයක් කියන්නේ පාංශුකූලික මාංශයක්. පින්වතුනි අපේ සීය හෙළයෝ මස් මාංශ වැළඳුවා. මසුත් කෑවා මාළුත් කෑවා පව් කරන්නේ නැතුව. පවත්ත මාංශ වැළඳුවේ. සීය හෙළයාගේ හිටපු වැද්දෝ කියන පිරිස පින්වතුනි මේ කැලේ හැසිරෙන පිරිසක්. වනචාරී පිරිසක්. මෙයා ගාව තිබුණා කෙටේරි කෑල්ලක්. මෙයා මොකද කරන්නේ පින්වතුනි
ගල් තලාවකට මුවා වෙලා ගලක් අස්සට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා පින්විතුනි ඔය මාංශ බස්සක සත්තු දඩයන් කරනවා. දිවියා මොකද කරන්නේ පින්විතුනි පැනගෙන ගිහිල්ලා ඉවර වෙලා මුවාව අල්ලලා මුවාගේ බෙල්ල විකලා ඒකව අඩපණ කරලා ඒ මාංශේ ඒ සතාව ඇදගෙන එනවා පින්විතුනි ගල් තලාවකට. ඒක කවදාකවත් වැලි වල පස්වල තියාගෙන කන්නේ නෑ. ගල් තලාවකට ඇදගෙන එනවා. ඒක කන්න කැමැතිම කොටස තමයි පින්විතුනි ඒ සතාගේ බොක්ක. කොහොම හරි ඉරාගෙන අර සතාගේ බොක්ක කාලා ඒක යන්නේ යනවා. දැන් මේ සතාව මැරුවේ කවුරු උදෙසාද? බුදුහාමුදුරුවෝ උදෙසාද මැරුවේ? සංඝයා වහන්සේ උදෙසාද මැරුවේ? මිනිස්සෙක් උදෙසාද මැරුවේ? නෑ. ස්වභාවික සංසිද්ධියක්. දැන් මොකද කරන්නේ? දැන් අර වැද්දා කරන්නේ මොකද්ද පින්වතුනි? ඒ වෙන නරි අරුමුන් ටික පන්නලා අර මාංශේ කරපින්නගෙන එනවා ගමට. ගෙනල්ලා ඉවර වෙලා ඒක කෑලි වලට කපලා ඉවර වෙලා ඒක දීලා Tamanට අවශ්‍ය ධන දාන්නේ භෝගයක් ඒක ගන්නවා. ඔන්න ඔය මාංශය හදලා භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා පින්වතුනි ඒ ගමේ ඉන්න පිරිස. අන්නේ මාංශයේ දන් දීම මහත්ඵලයි මහානිසංසයි. මොකද ලේ අඩු මොකද මේ මහා වීරයක් වඩන භික්ෂුන් වහන්සේලා ලේ අඩු කමක් එහෙම තියෙනවා නම් කාට හරි අන්නේ උත්තරයන්ට ලේ වඩා ගන්න පුළුවන් ඒකට අවශ්‍ය ප්‍රෝටීන් ඒවා තියෙන නිසා. අපේ මිනිස්සු මාළුත් කෑවා. මරන්න නැතුව. සීයලයා කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. ඔය වඩදිය බාදිය ක්‍රමයක් තියෙනවා පිංගුදුනි මුහුදේ ඔබ දන්නවනේ. ඔය හඳ පායන කාලෙට පිංගුදුනි මුහුදේ වතුර මට්ටම උඩට ඉස්සෙනවා. මුහුදේ වතුර මට්ටම උඩට ඉස්සෙනකොට පිංගුදුනි පොඩි මාළු ටික වෙරළ දිහාට ඇදීගෙන එනවා. ඒ වතුර මට්ටම ඉස්සිලානේ. වෙරළට ඇදෙනවා පොඩි මාළු ටික. ඒ වෙරළට ඇදෙනකොට පිංගුතුනි ඒකුන්ව කන්න මහ ලොකු මාළුත් එනවා වෙරළ පැත්තට. විශාල ලෙස රැළ ගහනකොට පිංගුතුනි වෙන්නේ මොකද්ද? අර පොඩි මාළු ටික ඔක්කොම වීසි වෙනවා කොහාටද? වැඩි හරියක් වීසි වෙනවා වෙරළට. එතෙන් වෙරළ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. වතුර ටික බහැලා යනවා මාළු ටික ඉතුරු වෙනවා. ඒකුන්ව කන්න එනවා අර ලොකු මාළු. වඩදිය වාදිය ක්‍රමයේදී ඉස්සිච්ච වතුර ටික එක පාටමක් වෙලා යනවද? බහැලා යනවා. බහැලා ගිය ගමන් අර ආපේ උන්ට ආපහු යන්න බෑ. ලොකු මාළුත් පහවදා උදේ පිංගුතුනි වෙරළට යනකොට පොඩි මාළු ඉන්නවා වෙරළයිනේ ලොකු මාළු ඉන්නවා මූදට කීට්ටු කරලා. දැන් ඔය දේවල් පවත්ත මාංශද නැද්ද? ඔන්න 100 හෙලයක් මස් මාංශ වලද බෑ. එක සතෙක් ඝාතනය කළා දෙන්නේ මේ මොකද දාන්නේ දෙන්නේ. එහෙනම් පින්වතුනි අන්නේ මාංශයේ ගෙදර අරගෙන ගිහිල්ලා ඒ මාළු ටික උයලා සකස් කරලා පින්වතුනි දන් දෙන ක්‍රමයක් තිබුණා. අන්නේ දන් දෙන ක්‍රමයට දන් දීලා මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්ම කරගත්ත පින්වතුනි අපේ දියේ හැදේ. එහෙනම් ඔබට යම් අවස්ථාවක් හම්බුණා. පවත්ත මාංශකින් දන් දෙන්න. අන්නේ පවත්ත මාංශයෙන් වික්ෂුන් වහන්සේට දන් දෙන්න. උන්වහන්සේගේ ප්‍රතිපත්තියක් තියෙනවා වෙන්න පුළුවන් අපි මස් මාංශ වළඳන්නේ නැහැ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කැමැත්තෝ වළඳත්වා කැමති නියති අය වළඳන්න එපා. මොකද පිටුදින් මම කිව්වොත් එහෙම නෑ බුදුහාමුදුරුවෝ මස් මාංශ කන්න එපා කියලා තියෙනවා කියලා මම තථාගතයන් වහන්සේගේ ගෝලෙ නෙමෙයි කාගේ කෙනෙක්. දේවදත්තගේ ගෝලෙක්. මොකද දේවදත්ත හාමුදුරුවෝ තමයි ඕවා ගෙනාවේ. අර ඉල්ලීම් පහක් කරලානේ. ඒ ඉල්ලීම් පහම ප්‍රතික්ෂේප කරන්න තථාගතයන් වහන්සේ. භික්ෂුව නිර්මාංශික විය යුතුයි කියලා. නෑ. මං එහෙම එකක් කියන්නේ. කැමති නම් වළඳන්න. කැමති නම් වළඳන්න නැති. හැබැයි වළඳන්න අනුදැන වදාලේ මොන මාංශයේද? පවත්ත මාංශය. එහෙනම් දැන් පින්වතුනි ඔය කලේ ඔය තියෙන මස්
පවත්ත මාංශයට ගන්න බෑ. මම මේකට උත්තරයක් දුන්නේ නෑ ඕක. මම කිව්වේ පවතින ස්වභාවයක් විතරයි. එතකොට මේවට උත්තර ඔබ හොයාගන්න දැන්. ඉතින් දැන් කිව්වනේ. සුදුසුද නැද්ද? ඒ දේවල් ඔබ හොයාගන්න. ඊළඟට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි මස් කෑවොත් වක්‍රාකාරව පව් සිද්ධ වෙනවාද කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ මැරුවොත් පව් සිද්ධ වෙනවා. කඩේ තියෙන හුගුල් මස් කෑවයි කියලා ඔබට පව් සිද්ධ වෙන්නේ නැහැ. කඩේ තියෙන හුගුල් මස් කෑවයි කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් කියයි අපි කන හින්දානේ මරන්නේ. එතකොට අනුබල දෙනවනේ කියලා. තේරුණාද? අනුබල දීමයි අනුබල වීමයි කියන්නේ දෙකක්. අනුබල දීම කියන්නේ එකක්, අනුබල වීම කියන්නේ තව එකක්. ඔබ මාංශයක් ගන්න කඩේට ගියාම ඒ මාංශයට හරියන්න ඊළඟ දවසේ ඕඩර් එකක් දානවා. මට තව හුගුළු 10 දෙනෙක් ගෙනත් දාන්න මේකට කියලා. ඒ අනුබල දුන්නා නෙමෙයි. අනුබල වුණා. එහෙනම් අනුබල වීම කියන්නේ එකක්. ඔබ මාංශය අරන් ගිය නිසා මුදලාලි ඕඩර් කළා. මුදලාලි කිව්වනම් එහෙම ඔය හුගුළු 10 දෙනෙක් මන්න ගෙනත් දහම් කොල්ලෝ. මේ මහත්ය අරන් යනවනේ මේ 10 දෙනෙක්. දැන් ඔතන ඉන්නවා මරණ එකා ඉන්නවා අනුබල දෙන එකා ඉන්නවා අනුබල වෙන කෙනා ඉන්නවා. එහෙනම් ඔය තුන් දෙනාගෙන් කාටද පව් සිද්ධ වෙන්නේ? මරණ කෙනාට පව් සිද්ධ වෙනවා, අනුබල දෙන කෙනාට පව් සිද්ධ වෙනවා. හැබැයි අනුබල වෙන කෙනාට පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පිටුදෙනි ඔබට යම් කිසි හැඟීමක් තියෙනවා නම් මේ සත්තු ගැන. ඒතකොට ඔබ හොඳාකාරවම දන්නවා ඔබ නිසා තව සත්තු 10 දෙනෙක් මැරෙනවා කියලා. හැබැයි ඔබ නිසා මැරුණට පිටුදෙනි චේතනාවක් නැగిලා ඉන්නේ නැහැ ඔබට මේ සත්තු මම මරනවා කියලා. ඒවා හොඳට තේරුම් ගන්න. මොකද බුදුදහම හරි තැනින් අල්ල ගන්න ඕනේ. මේවා ටිකක් නීරස වෙන්නත් පුළුවන්. අයියෝ එහෙම කියන්න එපා. එහෙම නොකියන බල කිව්වනම් මෙහෙම කරන්න එපා කිව්වනම් සත්තුන්ගේ ජීවිත බේරෙනවනේ. ඔව් ඔව්. මං කියනවා ඔබට මෙහෙම. පුළුවන් නම් මස් මාංශ නොකා ඉන්න. හැබැයි මස් මාංශ නොකා හිටියා කියලා සීලේ වැඩෙනවද? මස් මාංශ නොකා හිටියම සීලේ වැඩෙනවද? මේ ලෝකේ සීල්වත් නෙව මොකුත්. හරක් නේ. හරක් පංච ශික්ෂාවම රකින්නවනේ. හරක් සත්තු මරනවද? හරක් සත්තු මරනවද? හරක් හොරකම් කරනවද? හරක් කාමයේ වර්ධව හැසිරෙනවද? හරක් බොරු කියනවද? හරක් මත් බැම්බනවද? එහෙනම් හරක් කියලා කියන්නේ පංච ශික්ෂා ප්‍රතිපදාව රකින්න පිරිස. ඔබ හිතා ගන්න මේකනේ මේ මම ඒකයි ඔබට කියන්නේ මේ බුදුදහම කියන එක මහා පරම ශ්‍රේෂ්ඨ දෙයක්. මේ පරම ශ්‍රේෂ්ඨ දේ හොඳට විග්‍රහ කරලා අල්ලගන්න. එහෙනම් දැන් කවුරු හරි මස් මාංශ නොකා ඉන්නවා කියලා ඒකේ නාම හිතන්න එපා මං හරි සීලවත් කියලා. එහෙම එකක් නැහැ. අරකුත් මස් මාංශ කන්නේ නැහැ. හැබැයි ලෝක සත්‍යය කෙරෙහි දයානුකම්පාවට පත් වෙච්ච කෙනෙක් අනේ මම මොකටද මේ සත්‍යෙක් මේ අක්කු මේ තීරසන් වගේ මේ නිකන් සත්තු ඝාතනය කරනවා මං ඔතනින් කුකුල් මස් කිලෝ එකක් ගෙනාව නම් ඕකට හරියට තව එකෙක් ඉතින් මූ මරයිනේ කවදා හරි. ඒක නිසා ඉතින් මේ මුන්ටගේ දින මේක මම නවත්තලා දානවා කියලා මස් මාංශ කන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒ මස් මාංශේ කෑවයි කියලා පවක් සිද්ධ වෙන්නේ නැහැ. මං කිව්වොත් එහෙම මේක පින්වතුනි ඔබ මස් කනවට වඩා ලොකු පවක් වෙනවා මට. ඇයි? මුසාවාදී කියන මහා දරුණු පාප කර්මයට වැටෙනවා මාව. ලෝක සම්මත න්‍යාය ධර්මයක් වෙනස් කරලා. ඒක කරන්න බෑ මට. ඒකින්ද මම නිර්මල සත්‍ය කතා කරනවා. තථාගතයන් වහන්සේගේ දේශනා. ඒක නිසා කවුරුත් හිතන්න එපා අයියෝ කිව්වනම් හරිනේ ඉතින් මේ සත්තු මරුවනම් මේ මස් මාංශ නොකා ඉන්න මේවා පවුනේ. පව් වෙනවයි කියලා කිව්වනම් ඔය කවුරුත් මරන්නේ නැහැ නේ කියලා. මට බොරු කියන්න බෑ මේ ධර්මාසනේ ඉඳගෙන. සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන සත්‍යවාදී වූෙක් තමයි මේ රාමේ මේ ධර්මයේ කතා කරන්නේ. නැත්තම් මේ ධර්මාසනේ ඉඳගන්න බෑ ගිහි ගන්නවා. ඒක නිසා පිටුතුනි පවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබ කිව්වනම් දැන් මේ ලංකාවේ තියෙනවා පිටුතුනි සමහර ඒවා.
ඔය චීනේ අරේ මේ කොරියාවේ ජපානයේ ආදී වශයෙන් තියෙන ඒවා දැන් ලංකාවටත් ඇවිදින්න. කෙලින්ම සතාව පෙන්නනවා. සතා ඉන්නේ කූඩුවේ. මාළුවා එහෙම පීන ඉන්නවා. මේ මාළුවාව මට හදලා දෙන්න. නෑ හරි. කෙලින්ම ගත්ත මාළුවාව චච්චක් ගාලා කැපුවා. වෙනන් ගෑවා දැම්මා. පෙරට දැම්මා බැද්දා දුන්නා. දැන් ඔතන ඉන්නව නේද පිංගුතුනි? මරණ කෙනයි අනුබල දෙන කෙනයි දෙන්න. එතන අනුබල වීම නෙමෙයි එතන අනුබල දීම. අන්න ඒ වෑන් නම් කොහොම හරි පරිස්සම් වෙන්න. ලංකාවේ ඉස්සරහට ඔවා දායි. තව තවත් වැඩියෙන් දායි. දැන්ට එහෙම තියෙනවා ඒක. ඒවට ගියොත් නම් පින්වතුනි ඒකාන්තයෙන්ම පාපයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි කඩේ තියෙන හුකුල් මස් කිලෝ එකක් ගෙදර ගෙනාවා කියලා එකකින් පාපයක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ අනුබල වීමක් නිසා මොකද ඔබට චේතනාවක් නැగిලා ඉඳලා නැහැ සතෙක් මරනවා. අවබෝධයි දෙන්න. එහෙනම් දැන් බුද්ධ පූජාවල තියන්න සුදුසුද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. ඔබ මේක මගෙන් අහලා ඉවරනම් මේ ආරණ්‍ය කතා කියන්නේ නැතුව මට මේකට උත්තරයක් දෙන්න තිබ්බා. ඔව් පිටුතුනි සමහර පිරිස් කාගේ හරි ධර්මය අහලා ඉවරලා ඒක මට අහලා ඉවරනවා මෙන්න මෙහෙම ස්වාමින් වහන්සේ නමක් මෙන්න මේ විදියට කියනවා මේක හරිද කියලා. දැන් මම දෙන උත්තරේ මොකක්ද? ගෙදර ගියොත් අමු නැහි මගේ හිටියොත් තෝ නැහි කියන වචනේ. ඒකෙන් මම සංකාර ඒක පැත්තකට දානවා. එහෙනම් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අහන්න දෙන්නදුනි. ආවල් හාමුදුරුවෝ ආවල් විදිහට කියනවා මේක හරිද කියලා මගෙන් අහන්න එපා. ඒවට මම උත්තර දෙන්නේ නැහැ. එදා ඉඳලා මම ඒවට උත්තර දෙන්න එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහරට ඒක වැරදි වෙන්න පුළුවන් කියලා වැරදි වුණත් මට ප්‍රසිද්ධිය දේශනා කරන්න බෑ ඒක වැරදි කියලා. අයියෝ වහන්න කෙලින් මේ විදිහ කියලා. ඒකට කවදා හරි දවසක මේ උත්තරමයා මේ ධර්මය අහුවොත් මේ උත්තරමයා හිතනවා මේ ගැටේ හිතක් ඇති වෙනවා. ඒක සුදුසු නෑ නේ. ඒකද ඔබ ප්‍රශ්නය අහන්න. ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවනම් ඒ සම්බන්ධව අන්නේ ගැටලුව ලියලා ඉවරයි. එතකොට මම මේ දේශනාවේ තියෙන එක කියන්නම්. ඒකෙන් ඔබට දැනගත්ත හැකි ඒක හරිද වැරදිද කියලා. මම ඔබට හරි හෝ වැරදි හෝ කියන්නේ කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඉතින් මේ තථාගතයන් වහන්සේ පවත්ත මාංශේ නම් අනුදැන වදාලා තියෙනවා. ඒක නිසා පවත්ත මාංශේ දන් දෙන්න පුළුවන් නම්. ඒ පුළුවන් ක්‍රම තියෙනවා. ඒක පාරේ යනකොට ඔන්න වදිනවා. අපි දුම් පාරේ වේගෙන් ධාවනය කරනකොට ඔන්න වදිනවා මොකෙක් හරි මොකෙක් නම් මෙතන අරගෙන ගියොත් එහෙම ඉර යන්න වෙන්නේ. අපි දුම් මොකෙක් හරි එකයි. නම් දන්නේ ඔය සත්තු ඔය කන බොනේ මොකද කියලා. වදිනවා මොකෙක් හරි වැදුනා. ඉතින් වැදුලා ඉතින් මැරුණා. මෙහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හරිය දුකටපත් වෙලා ඒකම වලක් කපලා වලදාලා එන જાති ඉතින්. ඒක නිසා ඉතින් ඒවා ඔක අල්ලලා දාන්න. ඒක ඉවරයි වැඩි. නමුත් මේ පවත්ත මාංශය කියන එක තියෙනතුනි කිසිම ප්‍රශ්නයක් නැති දන් දෙන්න පුළුවන් පිරිසිදු මාංශයක්. තව ඕනතරම් ත්‍රිපිටක සාක්ෂි දෙන්නම් මම තථාගතයන් වහන්සේ ත්‍රිපිටක මේ මස් මාංශ දානම් කළා නැහැ කියලා කියන්න ඕන. තථාගත වචනේ බොරු කරන්න ඕනේ අපි මස් මාංශ ලෝකයිමු. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වචනේ විදිහට වචනේ තියෙනවා. නැත්නම් ඒක සුදුසු නැහැ නේ. ඊළඟට මේකෙදි අවසාන වශයෙන්ම